හොඳයි. සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අට්ඨදහා ලෝභ මූලානි දෝස මූලානි ච ද්විධා මෝහ මූලානි ච වේති ද්වාදසා කුසලාසයන්ති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අදත් මේ සෙනසුරාදා දවසේ සවස් භාගයේ වැඩසටහන් අතුරෙහි ධර්ම දේශනාමය අවස්ථාවයි එළඹෙන්නේ. දෙවන ධර්ම දේශනාව අපි පහුගිය සතියේදී මේ ගාථාවම මුල් කරගෙන දේශනාව ආරම්භ කළා. මේ ගාථාවේ සඳහන් වෙන සෙත් සම්බන්ධව තමයි අපි කතා කරමින් ඉන්නේ. ඉන් ලෝභ මූලික සෙත් 8 සම්බන්ධව අපි පසුගිය දවසේ කතා කළා. ඉතින් මේ සෙත් 12 සම්බන්ධව කතා කරද්දී තවත් සෙත් 4ක් පිළිබඳව අපිට අද කතා කරන්නට තියෙනවා. අපේ සිත තමයි අපිට භවගාමීත්වයට උපකාර වෙන්නේ, භවයෙන් ගැලවීම පිණිස උපකාර වෙන්නේ. භවගාමීත්වයේ පිණිසත් භවයෙන් ගැලවීම පිණිසත් උපකාර වෙන දේ තමයි අපේ සිත. භවගාමීත්වයට හේතු වෙන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒවා තමයි අපි මේ සිතේ ස්වභාවයේ වශයෙන් අද දවසෙත් සාකච්ඡා කරන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභ සිත් පිළිබඳව අපි කතා කරනකොට සිහිපත් කළා සෝමනස්ස සහගත සතුටු සිතින් කරන දේවල්, උපේක්ඛා සහගත මදහත් සිතින් කරන දේවල් පිළිබඳව. ආශාවක්, ඇලීමක්, විඳීමක් අපි සිද්ධ කරනවා නම් ඒ සියල්ල ලෝභ මූලික වශයෙන් තමයි సంతානේ පහළ වෙන්නේ. මෙයට වෙනස්ම ආකාරයෙන් సంతානේ හටගන්න සිත් දෙකක් පිළිබඳව අපි අද දවසේදී ආරම්භක වශයෙන් කතා කරනවා. ඒ සිත් දෙක තමයි දෝෂ මූලික එහෙම නැත්නම් ද්වේෂ සහගත සිත් දෙක. දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත අසංඛාරික සිත සහ දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත සසංඛාරික සිත. අසංඛාරික සසංඛාරික ભેදයෙන් තමයි මේ සිත් දෙක වෙනස් වෙන්නේ. දෝමනස්ස සහගතයි, පටිඝ සංප්‍රයුක්තයි, අසංඛාරිකයි, සසංඛාරිකයි. අසංඛාරික කියලා අපි පහුගිය සිත් 8 ෙදිත් කතා කළා. අසංඛාරික කියලා කියන්නේ තමන් විසින්ම. සසංඛාරික කියලා කියන්නේ කාගේ හරි මෙහෙයවීමකින් තමන් විසින්ම හිතලා ගන්න තරහත්, අනුන් නිසා ගන්න තරහත්. මේ සිත් දෙකේ සාමාන්‍ය විදිහට බැලුවොත් ඇති වෙන ස්වභාවය. මොකද්ද මේ පටිඝය කියලා කියන්නේ? පටිඝ සංප්‍රයුක්තයි. පටිඝ සංප්‍රයුක්ත මානසික වශයෙන් දුක් වේදනාවක් ගෙනෙන, මානසිකව දුකක් ඇති කරන තරහව.
නිකම්ම තරහ නෙමෙයි. මේක මානසික වශයෙන් දුකක්ම දැනෙන්නට ඕනේ. ඕක අපිට හොඳට ඔය සිත් පහළ වෙන වෙලාවට මේකේ ස්වභාවය අපිට දකින්න පුළුවන්. අපි තුලින්ම. තමාටම මේක දැනෙනවා දකින්න පුළුවන්. තමාටම දැනෙනවා. හැබැයි අපිට ඒක දැනෙන්නේ නැති විදියට අපි ඉන්නවා. තරහ යනකොට සියුම් තරහක් හිතේ පහළ වුණොත් ඒ තරහව දිගින් දිගට එකම සිත එක දිගට විනාඩි 5ක් 10ක් විතර ආවොත් මොන වගේ සිතක් වේද? අපි කියනවනේ තරහ යනවා. තරහව දිගින් දිගට ගියොත් මොකක් බවටද පත් වෙන්නේ? වෛරයක් බවට පත් වෙනවා. එක සිතක් නම් තරහයි එකකට වඩා වැඩි ප්‍රමාණයක් එක දිගටම එක ළඟම දිගින් දිගට ආවොතින් වෛරයක්. මෙන්න මේක හොඳ තැනක්. අපේ ජීවිතයට මේ පටිඝ සිත් එහෙම නැත්නම් ද්වේෂ සහගත, දෝමනස්ස සහගත සිත් නිතර ක්‍රියාත්මක වෙනකොට අපිට පේන්නේ එක පැත්තකින් තරහක් ගියා, මූණ කළු වුණා, ඇස් දෙක රතු වුණා, ඔය ටික විතරනේ. අපි දැකලා තියෙනවා මීට වඩා වෙනස් දෙයක් මේ තුල. නිතර තරහ ගන්න අයට සිද්ධ වෙන කායික වෙනසක් වෙනවා. කායික වශයෙන් මහ ලොකු වෙනස්කමක් තියෙනවා. කායික වෙනස කොයිතරම්ද කියනවනම් සමහර විටක ඒ පුද්ගලයා දීර්ඝ කාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගියෙක් කායික රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් රෝගීන් බවට පත් වුණාට පස්සෙත් මෙන්න මේ විදිහේ වෛර සහගත එහෙම නැත්නම් ද්වේෂ සහගත සිතක් දිගින් දිගට පවත්වන්න වුණොත් රෝගී භාවයට පත් වෙනකම් බොහෝම හොඳට හිටියා. රෝගීත්වයට පත් වුණාට පස්සේ දිගින් දිගට වෛර සහගත අදහස් එනවා. ද්වේෂ සහගත සිතමයි පහළ වෙන්නේ. පටිඝ සංප්‍රයුක්තවමයි ඉන්නේ. ගැටීම් සහිතවමයි ඉන්නේ. එහෙම ඉන්න මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඈ? ඔව් මානසික වශයෙන් මේක හිතන්නේ දැන් කායික රෝගයක් වැළඳිලා තියෙනවා. කායික වශයෙන් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? රුධිර පීඩනය වැඩි වෙනවා. ඒ රෝගී ස්වභාවය තව කාලයක් වැඩි වෙනවා. දැන් අපි දැකලා තියෙනවා අපි විශේෂයෙන් රෝගීන් එක්ක කටයුතු කරනකොට පිළිකා රෝගීන් වකුගඩු රෝගීන් එක්ක කටයුතු කරනකොට මේ தත්ත්වය හොඳට අපි දැකලා තියෙනවා. අපි නිතර මේ උදවියට දෙන උපදේශයක් තමයි පුළුවන් තරම් මෛත්‍රී සහගතව ජීවත් වෙන්න උත්සාහ වෙන්න කියන. ඇයි එහෙම කියන්න හේතුව? ඒ අය නිතරම වේදනාවෙන් ඉන්නේ. වේදනාවක් කායික වේදනාවක් දැනෙනකොට ඒ කායික වේදනාව පිට කරන්නේ තරහෙන්. වකුගඩු රෝගියත් එහෙමයි. පිළිකා රෝගියා, වකුගඩු රෝගියා, එතකොට තවත් ඔය අර්ශ සමාරුව හැදුණු අය. හ්ම්. එතකොට මේ රෝග තුනකට විතරක් සීමා වෙච්ච කතාවක් නෙමෙයි මේ. අපි උණ හැදුනත් ඒ වගේ. එම්බිරිස්සාවක් කැස්සක් හැදුනත් ඒ වගේ. මේ ඕනෑම කායික රෝගයක් හැදුනට පස්සේ අපේ සිත ක්‍රියාත්මක වෙන්නේ ලෝභකමින් සහ ද්වේෂයෙන්. ඒක අපිට මෝහයත් එක්ක එනවා කියලා පේන්නේවත් නැහැ. බලන්න කායික රෝගයක් හැදුණු කෙනෙක්. ඒ කියන්නේ අපි හිතමුකෝ පිළිකා රෝගීන් කියලා අපි අත්දැකීම් තියෙනවා අපිට හම්බෙලා තියෙනවා ඕනෑ තරම්. මොකද අපි මෙහෙන් අනුරාධපුරයට ගියෙත් පිළිකා රෝගීන් එක්කම කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ නිසා අපිට හොඳ අත්දැකීම් තියෙනවා. ඔය පිළිකා රෝගීන් අතරේ එයාලත් එක්ක කතා බහ කරනකොට අපිට දැනෙනවා අපිත් එක්ක කතා කරද්දී නම් ටිකක් හිතේ සොම්නසින් කතා කරාට දවසේ පැය 24න් ඉතුරු කාලයම ඉන්නේ අපිත් එක්ක පැය භාගයක් කතා කරොත් ඉතුරු පැය 23 මාරම ඉන්නේ තරහින්.
වේදනාවක් එනකොට ඒ වේදනාව මෙනෙහි කරන්නේ ඒ අය දන්නේ නැහැ. ඒ අය දන්නේ ඒ තරහව එන කෙනාගේ මතින් පිට කරන්න විතරයි. ඒක තරහවක් විදිහට තමයි පිට වෙන්නේ. ඊළඟට ඔබට හම්බෙලා තියෙන මේ රෝගීන් සම්බන්ධව විතරක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් පාරේ ගමන් කරනකොට අපිට හම්බ වෙනවා පොලිස් නිලධාරීන් වගේ දැඩිව කටයුතු කරන නිලධාරීන්. ඒ නිලධාරීන්ගේ මුහුණ දැකපු ගමන් නිල ඇඳුමෙන් හිටියත් නැතත් අපි කියනවා මෙයා නම් පොලිසිය කෙනෙක්. කොහොමද එහෙම කියන්නේ? ඉරියව් වලින් කියන්න පුළුවන්, මූණ බැලුව ගමන් කියන්න පුළුවන්. වැඩිපුරම තරහවෙන් දීර්ඝ කාලයක් ඉන්න කෙනෙක්ගේ මූණේ මෙන්න මේ ඇස් යට කළු වෙනවා. ඒ තරහව පිට කරන විදිය. කායික වශයෙන් තරහ පිට වෙන විදිය. ඇස් යට කළු වෙනවා, මේ කම්මුල් මේවා ඔක්කොම කළු වෙනවා. අමුතු කළුවක් ඒක. පොලිසිය කෙනෙක් දැක්ක ගමන් නිල ඇඳුමින් හිටියත් නැතත් සුදු ඇඳගෙන හිටියත් කියන්න පුළුවන් මෙයා පොලිසියේ රාජකාරී කරන කෙනෙක් කියලා. ඒක තවත් වැඩි පොලිසියේ තියෙනවනේ ඔය ක්‍රයිම් බ්‍රාන්ච් එක. එහෙම නැත්නම් අපරාධාංශේ වැඩ කරන අය. අපරාධාංශේ වැඩ කරන අය එක දිගට මාස 3ක් ඒකේ හිටියොත් මාස 3ට අර යන කෙනා නෙමෙයි එළියට එන්නේ කායික වශයෙන් බොහොම විරූපී වෙලා. එයා දිගින් දිගට ඔකේ ඉඳනකොට ඒක අපිට හොඳට දකින්න පුළුවන් බලන්නකො තරහට ද්වේෂ සහගත සිතක් පහළ වුණාම වෙන දේවල්. දැන් පිළිකා රෝගීන් සම්බන්ධව මම කිව්වනේ. එතෙන්ට ආපහු වෙන්න. ඕනෑම පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබන කෙනෙක් හරියට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළොත් එයාට වැඩි කාලයක් නොගොස් තමන් තුළින්ම පිළිකාව නැති කරගන්න පුළුවන්. මෛත්‍රී සහගත චේතනාවෙන් දිගින් දිගටම දවස ගත කරන්න පුරුදු වුණොත් එයාට තමන්ගේ ශරීරයේ ඇති වුණු පිළිකාව සදහටම තමන්ගේ ශරීරයෙන් අයින් කරගන්න පුළුවන්. කරන්ට් එක අල්ලලා නෙමෙයි. බෙහෙත් බීලා නෙමෙයි. හැබැයි ඉතින් පිළිකාවක් හඳුනා ගන්නකොට දෙන බෙහෙත් ටිකත් එක්කම මේ වැඩේ කරන්න පටන් ගත්තොත් බොහොම ඉක්මනින් ඒ තත්ත්වයෙන් ගැලවෙන්නත් පුළුවන්. දැන් මම කියවනේ තරහ සිතක්, පටිඝ සිතක් ඇති වෙච්ච කෙනෙකුට තමන්ගේ සිතේ නිතරම තියෙන්නේ අනිත් කෙනා එක්ක ගැටීමක්, දකින දේ එක්ක ගැටීමක්. ඒ ගැටීමත් එක්ක දිගින් දිගට ඉන්නකොට අපේ ශරීරයේ තියෙන රුධිර ධාතුව, ලේ ධාතුවේ හැඩය, වර්ණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි හොඳ උදෑසන ඔය අපේ වෛද්‍ය පරීක්ෂණ වලට ගොඩක් වෙලාවට ලේ ගන්න උදෑසන කාලයේදීනේ. ඒ උදෑසන කාලේ ලේ ගන්නකොට අපේ හිත ඒ තරම් තරහවකටපත් වෙලා නැහැ. සංසුන්. එතකොට සාමාන්‍ය ස්වභාවයේ පවතින රුධිරය තමයි අපි ගන්න. ඒ රුධිරය ගත්තාම මේකේ පරීක්ෂණයට අදාළ වෙන නිවැරදි දත්ත ගන්න පුළුවන්. හැබැයි ටිකක් දවල් වෙලා ගත්තොත් අපේ හිත නොසන්සුන් වෙලා තියෙනවා. නොසන්සුන් වෙනකොට රුධිරයේ පැහැයත් වෙනස් වෙනවා. උදේට ගන්න රුධිරය සාමාන්‍ය රතු වර්ණයෙන් දහවල් වෙනකොට මේක ටිකක් වර්ණය තද පාටයි. වර්ණය තද වෙනවා නිකන් තද කළු ගතියකට වගේ. තද රතු වෙනවා. මේ තද රතු වෙනවා කියන්නේ අපේ හිත තරහෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඒක අපේ මූණෙන්ම පේනවනේ තරහ ගියපු වෙලාවට ඇස් දෙක රතු වෙලා ඊළඟට මූණ කළු වෙලා බලන කෙනා දන්නවා දැන් නම් තරහ ගිහින් ඉන්නේ කියලා.
අපි සමහරලාට තරහ පිට කරන්නේ තරහ කාගෙන ඉන්නවා. තරහව කාගෙන ඉන්න ඒක අපේ කයෙන්ම පෙන්නනවා අත ඇඟිලි තද වෙනවා අත මිට මෙල වෙනවා ඊළඟට මූණ කළු වෙනවා ඇස් දෙක නිකන් එළියට පනින්න වගේ දොඹ ගෙඩි වගේ වෙනවා ලේ ගමනාගමනය දැඩි වෙනවා ඒක නිසා අපි දකපු ගමන් කියනවා අද නම් මෙයාට තරහ ගිහින් ඉන්නේ ඒ තරහ ගියපු අවස්ථාවේදී මේ වෙන වෙනස ශරීරයේ ගමන් කරන ලේ ධාතුවම එහෙම නැත්නම් රුධිරය ටික අර වර්ණය වෙනස් වෙන්න හේතුව තමයි ඒක ටිකක් අපි ඒකට කියමු කුණු වෙනවා කියලා. ලේ කුණු වෙනවා. රුධිරයේ සංඝටක වෙනස් වෙලා දැන් මේක වෙනස් වෙනවා කියන්නෙම ලේ නිකන් විස සහිත වෙනවා. විස සහිත වුණාම පෙලිකා සෛල වගේ සෛල ශරීරයේ තියෙන හරි කැමති රුධිරය අපිරිසිදු වෙන තරමට. එතකොට රුධිරයේ සෛලයක් කියලා කියන්නේ සාමාන්‍ය සෛලයක් සහ පිළිකා සෛලයක් අතර තියෙන වෙනස තමයි සාමාන්‍ය සෛලයක් දෙකට කැඩි කැඩි තමයි නැවත සෛල විභජනය වෙන්නේ වෙනස් වෙන්නේ. ඒක නිසා තමයි අපේ ශරීරය අපිට නොතේරෙන්න එකම විදියකින් පවතිනවා වගේ අපිට දැනෙන්නේ. හැබැයි පිළිකා සෛල එහෙම නෙමෙයි. පිළිකා සෛල එක සෛලයක් නැවත විභජනය වෙද්දී දෙකට නෙමෙයි තුනට හතරට පහට කැඩලා සෛල ගොඩක් හැදෙනවා එක තැන. අර එතකොට තමයි අපිට කියන්නේ ගැටිත්තක් අහු වෙනවා. ඔබටම පරීක්ෂා කරගන්න පුළුවන් අල්ලලා බලන්න බෙල්ලේ ගැටිත්තක් තියෙනවද? ගෙඩියක් වගේ අහු වෙනවද අතට කියලා. එකම සෛලයක් සාමාන්‍ය ක්‍රමවේදයේදී වෙනස් වෙන්නේ හැම සෛලයක්ම එකක් බිඳෙනකොට ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා මේකනේ ස්වභාවය. නැති වෙනකොට හැම සෛලයක්ම දෙකටයි බෙදෙන්නේ. හැබැයි පිළිකා සෛලය දෙකට නෙමෙයි. තුනට හතරට කැඩෙනවා. එතකොට එක සෛලයක් මැරෙනකොට සෛල හතරක් හැදෙනවා. ඒ වගේ සෛල හැදෙන්න එතන ලොකු වෙනම විශාලත්වයක් ලබනවා අර කයේ සාමාන්‍ය ස්වභාවයට වඩා. ඕක තමයි පිළිකාවේ ස්වභාවය. මෛත්‍රී භාවනාව නොකර වෛර සහගත චේතනාවෙන් ඉන්නකොට මෙන්න මේ සෛල වලට බොහොම පහසුයි අපිරිසිදු රුධිරයත් එක්ක එකතු වෙච්ච ගමන් මේ සෛල බෙදීම ඉක්මන් වෙනවා. පිළිකා සෛලයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නේ පිරිසිදු රුධිරයමයි. පිරිසිදු ලේ තියෙනවා නම් පිළිකා සෛලයක් එච්චර ඉක්මනට වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනය වීමේ වේගය වැඩි වෙනවා අපිරිසිදු රුධිරය ගමන් කරන්න ගත්තහම. ඒ අපිරිසිදු රුධිරය කියලා කියන්නේ මේක අමුතුවෙන් ශරීරයෙන් අයින් කරලා අමුතුවෙන් විස පෝල යවන එකක් නෙමෙයි. අර අපේ සිතුවිලිත් එක්ක රුධිර ධාතුවේ ඇති වෙන වෙනස්කම්. එක දිගට මෛත්‍රී භාවනාවට හුරු වෙලා මෛත්‍රී සහගත චේතනාවෙන් යම් කෙනෙක් මාස 3ක් මාස 6ක් අවුරුද්දක් එක දිගට පිළිකා රෝගියෙක් හිටියොතින් එයාගේ පිළිකා සෛල වර්ධනය වෙන එක ඉස්සෙල්ලම නතර වෙනවා. ඒ නතර වෙලා ඊළඟට දිගින් දිගට මේ කටයුත්තේ නිරත වෙනකොට ඒ පුද්ගලයාගේ පිළිකා සෛල වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනය වීම අඩු වෙනවා කියන්නේ තියෙන සෛල ටිකෙන් ටික මැරලා යනවා. වර්ධනය වීමක් වෙන්නේ නැහැ. හැබැයි තරහෙන් ඉන්නකොට ඕක බලන්න හොඳට අවබෝධ කරගන්න පුළුවන් තැන තමයි පිළිකා රෝගියෙක් පිළිකාවක් කියලා දැනගන්නේ නැතුව වෛද්‍ය ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබනවා පිළිකාවක් කියලා දැනගන්නේ නැහැ. හැබැයි මේ පුද්ගලයා යම්කිසි අවස්ථාවකදී වෛද්‍යවරු කියනවා අම්මේ ඔයාට පිළිකාවක් තියෙනවා තාත්තේ ඔයාට පිළිකාවක් තියෙනවා අඳුනගත්තට පස්සේ ඔබට පිළිකාවක් තියෙනවා ඒ නිසා අපි ඒකට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර වලට දැන් යන්න කාලය හරි කියලා. අන්න ඒ කියපු ගමන්ම ඒක දරා ගන්න බැරි තරමට
මනස ව්‍යාකූල වෙනවා. ඒ කියන්නේ අපි ඊළඟට කතා කරන්න තියෙන සිත් ගැන තමයි එන්නේ. ඒ කියන්නේ දෝමනස්ස සහගත වලින් පස්සේ ද්වේෂ සහගත නම් ඊළඟට තියෙන්නේ මොකද්ද? මෝහය, මෝහය. එයාට මෝහය සිත් පහළ වෙන්න ගන්නවා. පහළ වෙන්න ගත්ත ගමන් මෝහයත් එක්ක තමයි ඊළඟට ද්වේෂ සහගත සිතකට එන්නේ. ඇයි මෙච්චර කාලයක් මම මොනවත් කළා නෑ මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතනකොටම ඒක ද්වේෂ සහගතයි. ඒ වෙනකන් සාමාන්‍ය පරිද්දෙන් කටයුතු කරපු කෙනා සතුටින් හිටපු කෙනා එතනින් පස්සේ දුක් වෙන්න ගන්නවා. දුක හටගත්ත ගමන්ම ඒක වේදනාවක් වශයෙන් දැනෙන්න ගන්නවා. Tamanට Taman එක්ක වෛරයක් ඇති වෙනවා. සමහර වර්තමානයේ නම් ඒ తත්වය ගොඩාක් අඩුයි. අතීතයේ නම් පිළිකාව කියලා හඳුනාගත්තාට පස්සේ ඒ පුද්ගලයා සමහර වෙලාවට සියදිවි හානි කරගන්න මට්ටමටම මානසිකව වියවුල් තත්වයකට වැටෙනවා. වර්තමානයේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමත් එක්ක හැමතැනම ඉන්න නිසා ඉස්සර පිළිකාවක් හැදුණා කිව්වොත් ගමකට එක්කෙනයිනේ නේද? සමහරට ගම් 7කට එක්කෙනෙක් තමයි. අතීත දිහා බැලුවාම වර්තමානයේ නම් සාමාන්‍යයෙන් අපි දකිනවා හැමතැනම ඉන්නවා. මේකට එක හේතුවක් වෙන්න පුළුවන් අපේ මිනිස්සුන්ගේ හිතේ වැඩිපුරම ද්වේෂය හට ගැනීම. තරහව ද්වේෂ සහගත සිතින්ම කටයුතු කරන එක. එක හේතුවක් වෙන්න පුළුවන්. ආහාර පාන අනිත් දේවල් යම් යම් තරමකින් සංයෝගය වෙනකොට වැඩිපුරම තරහවෙන් ජීවත් වෙනවා. එහෙමනම් අපි කොයිතරම් තරහ ගන්නවද? අපි එළියට යනකොට කී දෙනෙක් එක්ක තරහ වෙනවද නේද? තරහ එන තැන් අපි ටිකක් බලමු. ඔය තත්වයෙන් බේරෙන්න නම් මෛත්‍රියම තමයි හිතට පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරොත් වගකීමක් සහිතව කියන ඕනෑම පිළිකා රෝගියෙක් හරියට තමන්ගේ සිතින් මෛත්‍රිය පුරුදු කළොත් එයාට පිළිකාව නැති කරගන්න පුළුවන්. එහෙම අය ඉන්නව නම් දන්න අඳුරන අය පුළුවන් තරම් කියන්න මෛත්‍රිය වඩන්න කියලා. මෛත්‍රියෙන් තොරව පිළිකාව නතර කළ හැකි බෙහෙතක් නැහැ. අනිත් බෙහෙත් කොච්චර කළත් ඒවායේ යම් තරමකට පාලනය වෙයි. හැබැයි කාලය සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න වෙයි. ඒ අතරතුර මරණය පවා සිද්ධ විය හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ අංසා පිලකා බගන්දරා කියලා ඔය කර්ම රෝග කියලා. මේ කර්මය හටගන්න තැනනේ. අකුසල කර්මයන් හටගන්න තැන කොහෙද? හිත. හිතේ ඇතිවෙන ලෝභ දේශ මොහ නම් හටගත්තේ ඒවා අකුසල කර්මයන්ගේ උත්පත්ති ස්ථානයමයි. අලෝභාදේ සමෝහ නම් ඒවා කුසල කර්මයන්ගේ උත්පත්ති ස්ථානයි. එතකොට හිතන්න අපිට එන රෝගීතාවයන් කොයි තරම්නම් ප්‍රමාණයක් හිත නිසා ඇති වෙලා තියෙනවද කියලා. අපිට ඕක පේන්නේ නැහැ. ලෝකේ තියෙන භයානකම රෝගේ මොකද්ද? ඒක හොඳ කරන්න පුළුවනුත් හිතෙන් විතරයි. මේක ප්‍රශ්නයක්. ලෝකේ තියෙන භයානකම රෝගේ මේකට බෙහෙත හොයාගත්තෙත් බුදුහාමුදුරුවෝ විතරයි වෙන කාටවත් තව හොයාගන්න බැරි වුණා. ඈ නෑ නෑ. ලෝකේ තියෙන භයානකම රෝගය. ඒ රෝගයෙන් ගැලවුණු කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. ඉපදීම. රෝගේ නම ඉපදීම. අපි ඉපදී යන්නේ ඔය ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ ඔක්කොම හින්දා තමයි. එහෙනම් සාංශාරික ගමනේ තියෙන ලොකුම ලෙඩේ තමයි ඉපදෙන්නේ. ඉපදීම නතර කරපු එකම කෙනා තමයි හොයාගත්ත කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අපිට දිව්‍ය ලෝකේ යන්නවත් බ්‍රහ්ම ලෝකේ උපදින්නවත් නැවත මනුස්ස ලෝකේ හොඳ හොඳ තැන්වල උපදින්නවත් කියලා නෙමෙයි දේශනා කළේ.
නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ නැවත ඉපදීමක් නැති කරනවා. මේ ඉපදීම කියන රෝගය තියෙන නිසා තමයි අනිත් රෝග සියල්ල කයට වැළඳෙන්නේ. මනසට වැළඳෙන්නේ. හැබැයි ඉපදීම නතර කරන්නත් පුළුවන් කොතනින්ද? හිතෙන්ම විතරයි. භාවනා කරනවා කියලා අපි කරන්නේ මේ හිතේ ස්වභාවය අවබෝධ කරගන්න එක. හිතේ ස්වභාවය වෙනස් අරමුණු වලට යා නොදී එකම අරමුණක තියාගෙන හිත දිහා බලාගෙන හිතේ සංවේදීතාවයට බාහිරින් එන බලපෑම් ටික අපි ඒවට කියනවා කෙලෙස් කියලා. කෙලෙස් ටික යටපත් කරගෙන නැවත කෙලෙස් අරමුණකට තමන්ගේ හිතට එන්න අවස්ථාවක් නොදී හිතේ ඇතිවෙන ස්වභාවය යම් සිතුවිල්ලක් වෙනස් වුණාද ලෝභ අරමුණක් ආවද අරමුණ හඳුනගෙන අරමුණ මෙනෙහි කරලා අරමුණෙන් ඈත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනාවේදී අපි කරන්නේ ඕකනේ මේ සරලවම ගියයින් පස්සේ අපි කරන්නේ හිතේ හටගන්න හැම අරමුණක්ම නැවත නැවත මෙනෙහි කළා වැදගත්කමක් තියෙන එකක් නම් ඒක දිනු කරනවා වැඩි කරගන්නවා සසරේ පැවැත්මට හේතු වෙන එකක් නම් අපි ඒක අයින් කරගන්නවා. ඕක තමයි භාවනාවේදී අපි කරන්නේ. ඒකට යන මාර්ගය තමයි සම 40 කර්මස්ථාන වලින් බුදුරජාණන් වහන්සේ අපිට දුන්නේ. විදර්ශනා භාවනාවෙන් අපිට බුදුරජාණන් වහන්සේ දුන්නේ. අපි ඒ ටික පැත්තක තියලා භාවනා කරන වෙලාවෙත් එන අරමුණු වලට මීට දිදී හිටියොත් ඒ වඩන භාවනාවෙන් ඇති ඵලයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම මෙන්න මේ සිතේ හටගන්න ස්වභාවය අවබෝධ කරගන්න කියලානේ. එතකොට අපි සිතේ හටගන්න දේවල් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතුව නම් කටයුතු කරන්නේ අපිට අවබෝධ කරගන්න බෑ මේක හොඳ එකක්ද නරක එකක්ද කියලා. අන්න ඒ නිසායි මේ වස් කාලය තුල මේ ධර්ම දේශනා වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී මට ධර්ම දේශනා වාරයක් එනකොට කතා කරන්න ඕනේ කියලා හිතුනේ මේ සිත් ටික ගැන. එතකොට අපිට යම් තරමකින් මේ සිත් ගැන මේ ස්ථානයේ අනන්ත අපි සාකච්ඡා කරලා තියෙනවා අපි ලොකු ස්වාමින් වහන්සේලා අභිධර්ම වැඩසටහන් කරමින් අභිධර්මයේ සිත් සම්බන්ධව කියලා තියෙන නැවත නැවත මේක කියන්නේ අපේ සිත ඔය මොනවා කිව්වත් මේ කියන දේ මෙතනින් එළියට යද්දී සමහර විටක අමතක වෙලා යන්න පුළුවන් නිසා. ඒකට අපි නිරන්තරයෙන් මේ සිත හටගන්න ස්වභාවය අනුව වෙනස් වෙන චර්යා රටාවන් එක්ක අවබෝධ කර ගැනීමේ හැකියාවකින් යුක්ත වෙන්න ඕනේ. එහෙමනම් අපි ලෝභ සහගත අරමුණු අඳුනගත්තා වගේ තරහාවක් හිතට පහළ වෙන විදියත් අඳුර ගන්න ඕනේ. ඔය දෙකටම එකට එකතු වෙලා එන මෝහ සහගත අරමුණු හට ගන්න විදියත් අවබෝධ කරගන්න ඕනේ. දැන් ලෝභ සහගත සිත් ගැන කතා කරපු නිසා අපි දෝෂ මූලික එහෙම නැත්නම් මේ තරහ සිත් ගැන කියනකොට කියවනේ තමන් විසින් තරහ ගන්නවා එහෙම නැත්නම් තවත් කෙනෙක් කියන නිසා තරහ ගන්නවා. අසංකාර සසංකාර. ඕකේ වැඩිපුරම වෙන්නේ අනුන් නිසා තරහ ගන්න එකද තමන් නිසා තරහ ගන්න එකද? අනුන් නිසාද තමන් නිසාද? ඕක දෙපැත්ත හරියට කිරලා මල්න්න බෑ. ඇයි? අපි වැඩිපුරම ඉන්නේ තරහින්. අපේ හිතන්නකෝ යන ගමන් සෙරෙප්පුවේ පටිය ගැලවුණා කියලා. අපි තරහ ගන්නෙ නැද්ද? තරහ සුළු නෑ. සුළුයි කියලා තක්සේරු කරන්න බෑ. ගලක කකුල හැප්පුණොත් තරහ එනවා. ඒ තරහත් වැඩේ වෙනසකට තියෙන්නේ.
ඒ තරහ ටික වෙලාවකින් අපි නිවා ගන්නවා අපි ගැන මෙහෙතලා අයියෝ කකුල වැදුනා දැන් ඉතින් කරන්න දෙන්නේ නැහැ ගලකනේ හැපෙන්නේ. ඕක හැබැයි වෙන කෙනෙක්ගේ ඇඟක වැදුනොත් දැන් සෙරෙප්පුව අපේ කකුලටම පෑගිලා පටිය කැඩුනොත් බැලුවා අපෝ මේ සෙරෙප්පුවත් කැඩුණානේ මේක වැඩක් නැහැ කියලා අපි එතනින් තරහ ආව මතු වුණා. සුළු වෙලාවකදී තරහ පාලනය කරගෙන යනවා. තමන්ගේ අතින්ම වෙච්ච දෙයක් නේ කියලා. හැබැයි පිටිපස්සෙන් එන කෙනෙකුට පෑගිලා තමන්ගේ සෙරෙප්පුවේ මේ කකුලේ සෙරෙප්පුවේ පටිය ගැලවුණොත් කොහොමදනේ? එකම සිත එකම ක්‍රියාවක් නිසා ඇති වෙන්නේ. අවසානයේ බැලුවොත් ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ. සතර මහා භූතයන්ගෙන් ඇතිවෙන ක්‍රියාකාරකම්. ඒ ක්‍රියාකාරකම් නිසා සිත හටගන්න අර අවස්ථාව වෙනස්. පවතින විදිය වෙනස්. පවතින විදිය වෙනස් නිසා සිතේ පවතින කාල පරාසය වෙනස් වෙනවා. තමන්ගේම අතින් වරදක් වුණොත් ඒක තමන්ම එවෙලේ හදා ගන්නවා. හැබැයි වෙන කෙනෙක් නිසා තමන්ට වේදනාවක් ආවොත් ඒක මතක් වෙන පාරට මෛත්‍රී කරනවා. නේද? මෛත්‍රී කරනවද? තමන්ගේ අතින් වරදක් වෙච්ච වෙලාවට ඒක තමන්ම වහනවනේ. තමන්ම වහ ගන්නවා ඒක. මෙහෙම මගේ අතින් වරදක් වුණා. ඒක වරද අවබෝධත් වෙනවා බොහෝ වෙලාවට ඒක අනිත් කෙනෙක් දැක්කද කියලා හොරාටත් බලනවා. එහෙම දැකලත් නැත්නම් එතනින් තරහ ඉවරයි. හැබැයි වෙන කෙනෙක් නිසා නම් උනේ තරහ හටගත්තේ. ඕක තරහින් නතර වෙන්නේ නැහැ. ඕකට දෙන්නම් කොහොඳ වැඩක්. මගේ සෙරෙප්පුව කැඩුවනේ අද පාගලා මමත් පාගනවා ඕක හෙට සරෙප්පුව කඩලා යන්න. ඒ වෙලේ නතර කරන්නේ නැහැ. තව ඕකට ටිකක් දාගෙන පෙර වැරදිත් හොයනවා. ඊට කලින් ඔయిత කලිනුත් දවසක් මගේ ඇඟේ හැප්පිලා ගියානේ ඒකත් එක්කම මං අල්ල ගන්නවා. බලන්න එක තරහක් ආවහම ඒ තරහව අපේ පවත්වන විදිය ආවේ පොඩි අරමුණක්. එක සංසිද්ධියක් නිසා හටගත්ත එක තව සංසිද්ධීන් ගොඩක් එක්ක එකතු කරලා වෛරයම ඇති කරගන්න. ඕක බුද්ධ ජීවිතෙත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවනේ. කච්චපුට සේරවාණිය ජාතක දේශනාවේදී ඈ ඇති වුණේ සුළු කාරණාවක්. හැබැයි ඒක අවසානයේ නිමා වුණේ බද්ධ වෛරයක් වෙලා බෝසතාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගෙන පිරිනිවනට වැඩියා කච්චපුට නිරයට ගියා. මේ බුද්ධ ශාසනයත් ලැබිලා මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිත් රැකලා මේ බුද්ධ ශාසනයේදීම මගඵල නිවන් අවබෝධයට තරම් හැකියාව තිබියදී අර අතීත සසරේ කරගෙන ආපු අකුසල කර්මය බලවත් වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේට එරෙහිව ගල් පෙරලලා නාලාගිරි යවලා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සංඝයා ભેද කරලා ආනන්තරීය පාප කර්මයන් රාශියක් කරගෙන අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ දිහාවට හැරිලා සමාව ගත්ත නිසා අනාගතයේදී පසේ බුදු කෙනෙක් වශයෙන් නිවන අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හැබැයි ඒ වෙනකන් බලන්නකො නිරේත් යන්න වුණානේ බුද්ධ ශාසනෙත් මුණ ගැහිලා වෛරයේ තරම මූල බීජය කොහෙද හටගත්ත තැන. තමන් රැවටීමකින් ගන්න හිටපු තලිය ඒ නියම වටිනාකම දීලා ගනිපු එක. අපි ඔය වගේ කීයක් නම් කරලා ඇද්දනේ. අපි මෙහෙම හිටියට අපිට ලාභයක් ලැබෙන දෙයක් තිබ්බ දෙයක් වෙන කෙනෙක් අපි ඉදිරියේම ගන්නකොට අපේ හිතේ තරහවල් කොච්චර ඇති කරන් ඇද්ද? ඔය සමහර වෙලාවල් වලට කඩවල වලට එහෙම ගියාම වෙනවනේ තියෙන්නේ එකම සබන් කැටයයි.
සබන් කැටයට අත තියනකොටම වෙන කෙනෙක් ඇවිල්ලා ඒක අරගෙන යනවා. කිරිපිටි වලට මේ දවස්වල ගෑස් ටිකට, පෙට්‍රල් ටිකට පොලිමේ ඉඳලා ගෑස් ටැංකියට කිට්ටු වෙනකොටම ගෑස් ඉවරයි කියනවා. අර කලින් ගත්ත 250ක් හරි 300ක් හරි දෙනා ගැන අනේ වාසනාවන් කොයිතරම් දෙයක්ද ඒ අය හරි මේ ගෑස් ටැංකියක් අරගෙන ගියානේ අනේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ අයට හොඳක්ම යහපතක්ම වෙන්න ඕනේ. අපි එහෙමද හිතන්නේ? ඔය අරන් ගිය එකෙකුටවත් ඕකෙන් වැඩක් ගන්න බැරි දෙයක්. ඈ ඔව් දෙක අරන් ගියපු අයට එනම කියලා ඉවරලා ගහපන් කියනවා. හරිම ආදරෙන් කියන්නේ කතාව. බලන්න අපි කොයිතරම් වෛර සිතුවිලි ඇති කරගෙන තියෙනවද එතකොට. හැබැයි වෛරයක් ඇති කරගන්න තියෙන්නේ මූලික වෙන හිත් දෙකයි. දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත අසංකාරික සිතයි. දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත සසංකාරික සිතයි. ඔය සිත් දෙක තමයි මේ සෙල්ලම් ඔක්කොම දාන්නේ. ඔය සිත් දෙක නිසා තමයි සාංශාරි මං කිව්වේ සිතෙන් පුළුවන් භවගාමීත්වය වැඩි කරන්නත් භවගාමීත්වය නතර කරන්නත්. ඔය දෙකම අපේ තුල සිද්ධ වෙනවා. ඕනෑම තැනකදී ඕනෑම වෙලාවක භවගාමීත්වය නතර කරන්නට හේතු වෙන විදියෙන් මේ අකුසල් සිතක් හටගත්තොතින් ද්වේෂ සහගත සිතක් හටගත්තොතින් සිත අඳුනගෙන ඒ සිතෙන් ගැලවෙන්න උත්සාහවත් වෙන්න පුළුවන් ප්‍රඥාවන්තයට. හැබැයි ප්‍රඥාවන්තයා මෝඩ අදහස් වලින් ක්‍රියාත්මක වෙන වෙලාවට ඒකම අනිත් පැත්ත. භවගාමීත්වය දීර්ඝ වෙනවා. භවගාමීත්වය දීර්ඝ වෙවි තව চিරාත් කාලයක් සසරේ හොඳට සැරිසරනවා. අර ලෝභ මූලික සිත් ටිකයි දැන් ද්වේෂ මූලික සිත් ටිකයි හරි. ඊළඟට තමයි අපි දවසේ පැය 24න් පැය 24ම ඉන්න හොඳම සිත් දෙක ක්‍රියාත්මක වෙන විදිය කතා කරන්න යන්නේ. ඕකට කියනවා මෝහ මූලික සිත් කියලා. මොනවද මෝහ මූලික සිත්? මෝහ මූලික සිත් දෙකයි. වැඩේ තියෙන්නේ මෝහ මූලික සිත් කවදාවත් සෝමනස්ස සහගතත් නැහැ. දෝමනස්ස සහගතත් නැහැ. උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත මෙන්න මේ මෝහ මූලික සිත් දෙක සසරේ පැවැත්මට පුදුම උපකාරයි. සසරේ පැවැත්මට නැවැත්මට නෙමෙයි. අපි ඕනෑම තරහ සිතුවිල්ලක් හෝ ද්වේෂ සහගත අරමුණක් හෝ ලෝභ සහගත අරමුණක් එනවා නම් ඊට කලින් අනිවාර්යයෙන්ම මේ මෝහ මූලික සිතක් පහළ වෙනවමයි. මෝහ මූලික සිත් දෙකෙන් තමයි උපේක්ඛා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතයි උපේක්ඛා සහගත උද්ධච්ච සංප්‍රයුක්ත සිතයි. අපි බොහෝ වෙලාවට සාමාන්‍ය ජනවහරේදී අපිට ඇහෙනවා මේ කාරණාවන් වලින් එකක් නම්. අපෝ ඕකගේ තියෙන උද්දච්චකම. එහෙම නැත්නම් අනේ ඕකෙගේ තියෙන උද්දච්චකම. මොකද්ද මේ උද්දච්ච කියන්නේ? මේ උද්දච්චයි ඒ උද්දච්චයි දෙකම එකක්ද? එතන උද්දච්චකම කියලා කියන්නේ උඩඟුකම. මෙතන උද්දච්චකම කියලා කියන්නේ හිතේ විසිරීම. එතකොට මෙතනදී අපි කිව්වා විචිකිච්ඡාව කියලා එකකුත්. මොකද්ද විචිකිච්ඡාව? සැකය මොන සැකයද? බුද්ධ ආදී අටතැන සැකය. මොනවද මේ අටතැන? දැන් ඔක හැමතැනම කියන්නේ බුද්ධ ආදී අටතැන සැකය කියලා එකක් තියෙනවා. හැබැයි අටතැන ඇහුවොත් දන්නේ බුද්ධ රත්නය සම්බන්ධව ඇති වෙන සැකය. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා දැන් අපි විශ්වාස කරනවනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවානේ අපි මේ විශ්වාස කරගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. උන්වහන්සේ ලෝකය පිළිබඳව අපට දේශනා කළා. ලෝකයෙන් ගැලවීමේ මඟ පිළිබඳව අපට දේශනා කළා කියලා අපි විශ්වාසයෙන් ඉන්නවා.
ඔය පිළිබඳව සැකයක් ආවොත් කවද්ද ඔය බුදු කෙනෙක් පහළ වුණා කිව්වට ඕක ඇත්තද? දැන් බුදුහාමුදුරන්ට මොකටද මේ බුද්ධ පූජාවක් තියන්නේ? බුදුහාමුදුරුවෝ දැන් නෑ නේද? ඉපදුනා නම් ඔච්චර මේ ශක්තිවන්තෙක් නම් මේ වෙනකන් ඉන්න තිබුණා නේද? මහා කල්පයක් යනකන් ඉන්න පුළුවන් කියලා කියනව නේද? උන්වහන්සේ කිව්වා කියලා ලියපු පොත් ටිකක් නේද මේ අරගෙන කියෝ කියෝ ඉන්නේ. අන්න හිතේ සැකයක් ඇති වෙනවා. එහෙම සැකයක් එක්ක આવොතින් ඒක විචිකිච්ඡාවේ එක තැනක්. ඊළඟට දෙවෙනි එක ධර්ම රත්නය. කවුද දන්නේ ඔක බුදුහාමුදුරුවෝ කියපුවමද ඔය පොතේ තියෙන්නේ කියලා? එහෙමනම් අපේ කටින් ඕන වෙලාවක පිට වෙන්න එහෙම කියන අය ඕනෑ තරම් ඉන්නවා. ඔය ත්‍රිපිටකය කියන් කර ගහගෙන ගියාට ඕකේ තියෙන ඒවා ඔක්කොම ඇත්තද? කවදාවත් ත්‍රිපිටකයේ පොතක්වත් පෙරලලවත් බලලා නැහැ. එහෙමවත් බලන්නේ නැතුව කියනවා අනේ ඕක විශ්වාස කරන්න පුළුවන් එකක්ද? ඊළඟ කාරණාව සංඝ රත්නය. ඕක තමයි හොඳම තැන. සැකේ වැඩිපුරම ඇති කරගන්න තැන. ඔය හාමුදුරුවෝ ඔහොම කිව්වට අපිට පුළුවන් ද ඕක කරන්න? හාමුදුරුවන්ට නම් මොකද? දානි ටික ලැබෙනව නම් ඉන්න තැන හදලා දීලා තියෙනව නම් උන්වහන්සේලා අපිට බණ කියයි. එහෙමත් කියලා ඉවරලා තවත් තියෙනවා. ඉතින් ඕකුන්ට නම් මොන අඩුපාඩුද? ඈ එහෙම කියන අය ඕනෑ තරම් සමාජේ ඉන්නවා. සමහර විටක යම්කිසි හේතුවක් නිසා වෙන්න පුළුවන්. යම් තැනක තමන් දැක්ක දෝෂයක්, යම් තැනක තමන් ඇති කරගත්ත අප්‍රසාදයක් නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒ අප්‍රසාදය මත ගිහිල්ලා දිගින් දිගට ඒක තව තවත් වැඩි කරගන්නවා නම් ඒකට කියන්නේ මෝඩකම. එහෙම නැත්නම් මෝහය. ඊළඟට හතරවෙනි කාරණාව මොකක්ද? මොන සීලයද? ත්‍රිශික්ෂාව. ත්‍රිශික්ෂාව කියන්නේ කය වචන සිත මුල් කරගෙන රකින්න සීලය ගැන. ඔය සීල සමාධි ප්‍රඥා කියන්නේත් ඕකම තමයි. කයින් වචනයෙන් සිතින් රකින්න සීලය පිළිබඳව සැකයක් ඇති කරගත්තොත්. ඒකත් විචිකිච්ඡාවේ එක ලක්ෂණයක්. ඒ කියන්නේ ඔය සිල් සමාදන් වෙනවා. සමහර ලාවට ඕක ඉතින් උදේනේ සමාදන් වුනේ. ඔය සිල් සමාදන් වුණා කියලා ලැබෙන දෙයක් නැහැ. සිල් අරන් කාටද හරියන්නේ? ඔය එන්නේ නේද? අහලා තියෙන දේවල් එළියට එනවා. සිල් අරන් කවුද නිවන් දැක්කේ? ඔය යන්නේ ඉතින් ගිහිල්ලා දවස ගෙවාගෙන ඉන්නනේ. එහෙම කියන අය ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. ඊළඟ කාරණාව පස්වෙනි කාරණාව. පෙර භවය ගැන සැකයි. කලින් අපි සසරේ ගමන් කරාද කියලා සැකයි. ඔය අර දැන් ඒක නිසානේ අනිකුත් ආගම් මිත්‍යා දෘෂ්ටිකත්වයටපත් වෙන්නේ. එයාලා විශ්වාස කරන්නේ නැහැ පෙර ආත්මයක හිටියා කියලා. පෙර භවයක තිබුණා කියලා විශ්වාස කරන්නේ. ඊළඟ කාරණාව තමයි පසු භවය. අපිට මේ ආත්මෙ විතරයි තියෙන්නේ මේ අර ඒකනේ කියන්නේ ගොඩක් අය ලස්සන කතාවක් කියනවා. මේ ඉන්න ටිකේ හොඳට ඉඳපල්ලා කාලා බීලා ජොලි කරපල්ලා කියලා. කලින් ආත්මයක් තිබුණු බවවත් ඉස්සරහට ආත්ම භාවයක් තියෙනවා කියන එක ගැනවත් විශ්වාසයක් නැති සැකයක් සහිතව ඉන්න උදවිය. මිත්‍යා දෘෂ්ටිකයෝ එහෙම නැත්නම් මෝහ මූලික සිතේ ආරම්භය සනිටුහන් කරන මේ විචිකිච්ඡාවේ ලක්ෂණ. ඊළඟට කියනවා පෙර සහ පසු භව දෙක සම්බන්ධව සමහර කෙනෙක් ඉන්න පුළුවන් මම නම් ගිය ආත්මේ හොඳ තැනක ඉඳලා තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ.
හැබැයි මට මෙතනින් එහාට නම් ජීවිතයක් නෑ. මම මේ ආත්මෙ හොඳට කාලා බීලා ඇඳලා පැළඳලා කරලා ඉන්නවා. මට ආයේ මේ ඉපදුනා වගේ ආයේ ඉපදෙන්නේ නැත ඕන්නම්. හොඳ තැනක. එහෙමත් හිතනවා. තවත් සමහර කෙනෙක් හිතනවා පෙර ආත්මයක් ගැන නම් මන් දන්නේ නෑ. හැබැයි මෙතනින් පස්සේ ඊළඟ ආත්මේ උපදින තැන නම් මං හදා ගන්න ඕනේ. තවත් සමහර ඉන්නවා මට කලින් ආත්මයක් තිබ්බෙත් නෑ. ඉස්සරහට ඇති වෙන ආත්මයක් ගැන ඕනත් නෑ. අපි මැරුණට පස්සේ දන්නවද කොහේ ඉපදුනාද කියලා? ඒක එතකොටනේ බලා ගන්න තියෙන්නේ දුකක් විඳිනවද සතුටක් විඳිනවද කියලා. ඒකෙන්ද මේ ඉන්න ටිකේ කාලා බීලා ඇඳලා පැඳලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අය. අන්න පෙර භවය සහ පසු භවය පිළිබඳව සැකයක් හිතේ තියෙනවා. ඊළඟට අන්තිම එක පටිච්ච සමුප්පාද. එහෙම නැත්නම් හේතුඵල ධර්ම. අපි කියනවානේ දැන් උණක් හැදුනොත් අපි කියනවා එක්කෝ මේ දවස්වල පවතින වෛරස් එකක් නිසා උණ හැදුනා. එහෙම නැත්නම් කියනවා ඊයේ බෙහෙත් විදගෙන ආවනේ ඒකින්ද තමයි මේ උණ හැදුනේ. අපි අපිට දකින්න ඵලයක් තියෙනවා අපි ඵලයට හේතුවක් හොයනවා. හේතුවක් අපි දකිනවා. හේතුව සහ ඵලය පටිච්ච සමුප්පාදේ විස්තර වෙන එක විශ්වාස කරගෙන අපි කටයුතු කරනවා. යම් කෙනෙක් කියනවා මේ උණ හැදුන කිව්වන් පස්සේ ඕක නම් සාමාන්‍ය දෙයක්නේ. ඕවා වෙනවා. කාලෙන් කාලට උණ හැදෙනවා. එක එක උණ එනවනේ ඩෙන්ගු එනවා. ඉතින් ඕවා ගණන් ගන්න දෙයක් නැහැ. ඒ වගේ හේතුඵල ධහම විශ්වාස නොකිරීම විචිකිච්ඡාවේ ස්වභාවයක්. බුද්ධ ආදී අටතන කියලා කිව්වේ ඔන්න ඔය බුදුරජාණන් වහන්සේ ගැන සැකය, ධර්ම රත්නය ගැන සැකය, සංඝ රත්නය ගැන සැකය, ශික්ෂාව, ත්‍රිශික්ෂාව ගැන සැකය, පෙර භවය ගැන සැකය, පසු භවය ගැන සැකය, පෙර සහ පසු භවය කියන බව දෙක ගැන ඇති වෙන සැකය සහ හේතුඵල ධහම පිළිබඳව පටිච්ච සමුප්පාදයේ විශ්වාස නොකිරීම. එතකොට අපි කොච්චර සිල් ගත්තත් අපේ හිතෙත් ඕවා හට ගන්නවා. ඒ නිසානේ ඕක හේතුඵල ධහම අමතක වෙනවනේ. අපි කොහේ හරි යනකොට නෑදෑ ගෙදරක ගියා කියලා හිතන්න. එහෙම නැත්නම් අසල්වාසියෙක් ගෙදරට ගියා කියලා හිතන්න. යනකොට දකිනවා හොඳ ලස්සන මල් පැලයක්. හ්ම්. හොඳ ලස්සන මල් පිපිච්ච මල් පැලයක් දකිනවා. මල් පැලේ දැක්ක ගමන් අපිට මොකද වෙන්නේ? මේක නම් පුදුම ලස්සනයි. ඕකත් එක්ක ලෝභකම ආවොත් එහෙම දැන් ඔතන හේතුඵල ධහම ගැන සැකයක් තියෙනවනේ එතකොට. හේතුඵල ධහම ගැන විශ්වාසයක් නැති වෙනවනේ. විශ්වාසයක් නැතිව ගිහිල්ලා ඒකත් එක්කම මෝහ මූලික සිත හට ගන්නවා සැකයක් තියෙනවා සැකයක් ඇති වෙනවා. එතකොට ඒකත් එක්ක එනවා එක්කෝ හොරකම් කිරීමේ අදහසක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අරින් අතු කෑල්ලක් කඩාගෙන යාමේ අදහසක් ඉල්ලාගෙන යාමේ අදහසක් එන්න පුළුවන්. එහෙනම් අපි කොතනද උතනදී මෝහ මූලික සිතක් හටගන්න එක කඩා ගන්න තැන. මෝහ මූලික සිතක් හට ගන්නවා නම් ඒක කඩා ගන්න අපි මොන විදිහෙන්ද ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගේ වෙනසක් විතරයි කියලා. පිහිටීම් වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ගස් ඕනෑ තරම් තියෙනවා. ඒ හැම ගහම අපි අරන් යනවද? නෑ. අපි සමහර ඒවා අයින් කරනවා අපෝ ඕක වස. සමහරලාට අපි ඒක දන්නෙත් නෑ ඒක වස වෙලත් නෑ අපිට. අපි ඒක අයින් කරනවා අපෝ මේක වස. තවත් විටකදී ඒක එක්ක කොලයක් පොඩි වුණොත් එහෙම ඒක හරි ගඳයි. ඒ නිසා ඒක එපා. අයින් කරනවා. ඊළඟට ඒකේ මල කැතයි. ඒ නිසා ඕක ගිහින් ගේ ඉස්සරහ තියන්න ඕනේ නැහැ කියලා අපි අයින් කරනවා. හැබැයි මේ හැම එකකම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත කොටස් හතර බව අපිට දකිනකොටම අවබෝධ කරගන්න පුළුවන්. ඕකේ හොඳම තැන අපි ඔක්කොම දැන් අපි නම් තාම අහුවෙලා නැහැ. ඔය ඇත්ත ඔක්කොම අහුවෙලා ඉන්නේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් විවාහ වෙලානේ ඉන්නේ.
පුරුෂයෙක් ස්ත්‍රියක් බලන්න යනකොට ස්ත්‍රියක් පුරුෂයෙක් බලන්න යනකොට බලන්නකෝ කොයි තරමට මෝහ මූලික සිතකින්ද යන්නේ කියලා. ඕක තවත් වැඩි කරනවනේ ගියාට පස්සේ. පුරුෂයෙක් ගෙහෙල් ඉවරලා විවාහ වෙන්න යනකොට මනමාලි බලන්න යනකොට පුරුෂයා යන්නේ හිතේ එක රූපයක් මවාගෙන. මවාගෙන ගිහිල්ලා ඉතින් ඒ අංග ලක්ෂණ හැසිරෙන විදිය, කතා කරන විදිය, hina වෙන විදිය, ඇස් දෙක තියෙන විදිය, කන තියෙන විදිය, කට තියෙන විදිය, කතා කරනකොට කටින් පිට වෙන ශබ්දය ඔය ඔක්කොම අල්ලලා මෙතන තමයි මට ගැළපෙන තැන කියලා තෝරගන්න. ඒක අහු වුණාට පස්සේ තමයි තේරෙන්නේ බැඳලා එක්කන් ආවම. නේද? මෙහෙම කටකටද මම අහු වුණේ කියලා. දැන් ඒක තවත් වැඩි කරගන්නවා කාන්තාවොත්. මොකද මේ මෙතන ඉන්න කාන්තාව ගැන විතරක් නෙමෙයි සමස්ත කාන්තාව ගත්තාම මේ කියන්නේ. මොකද කියන්නේ? කවුරු හරි බලන්න එනවා කියලා කිව්වනම් සතියකට කලින් ඉඳන් සැලුන් යන්නේ. ගිහිල්ලා වලවල් වහලා, පොටි කපලා, ඇදලා, පේන්ට් කරලා ඔය ඔක්කොම කරලා අර එන කෙනාගේ හිතට අනේ එන කෙනා මට කැමති වෙයන්. බැඳලා එක්කන් ඇවිල්ලා මූණ හොදපු ගමන් තමයි තේරෙන්නේ වැඩේ. අහු වුණා නේද බොලේ කියලා. හ්ම්. එතකන් අපි මෝහය, හිතේ වික්ෂිප්තභාවය ඇති වෙච්ච විදිය අපි බලාපොරොත්තුවක් තියාගෙන යනවා. ඒතර මේ හැම තැනකම මෝහයනේ. බලන්න අපි මෝහය කොච්චර අහු වෙලා තියෙනවද කියලා නේ. මෝහය නිසා අපි කැමති විදියේ කෙනෙක් නොවුනා නම් අර අච්චර පොටි ඇදලත් අපි කැමති විදියේ රූපයක් දකින්න නැත්නම් අපි එන්නේ කොහොමද? ආපෝ එයා හරියන්නේ නැහැ. තරහෙන් එන්නේ. අපරාධ වියදම් කරපු සල්ලි ටික. තරහෙන් එන්නේ. එතකොට තරහව මෝහයෙන් පස්සේ හටගන්න ද්වේෂ අරමුණක්. ඊළඟට අපි හිතුවොත් එහෙම කැමති වුණා කියලා හිතන්නකෝ. අනේ මම හිතාපු රූපෙමයි. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනස්කම් තිබුණට ඒක කමක් නැහැ. මෝහයෙන් පස්සේ මොකක්ද ඇති වෙච්ච සිත? ලෝභය. තමන්ගේ කරගැනීමේ උවමනාව. ඉතින් ඔය කාරණාත් එක්ක යනකොට ලෝභය, ද්වේෂය, මෝහය කියලා කියන්නේ බලන්නකො එතනම පෙන්නනවනේ සසර බැඳලා තියාගන්නම උපන් සිත් පරම්පරාවන් ටිකක් මේ කියලා. ගහකින් මලක් ගත්තත් තමන්ගේ ජීවිතයට සහකරුවෙක් සහකාරියෙක්. දැන් ඔය කියනවනේ ඉස්සර නම් නේද? සමහර කියනවා කැමති නැති දැන් විවාහයට කැමති නැති අය සමහර අය කියනවලු එයා ටිකක් මේ මෝඩ පාටයි. දැන් එහෙම පාටක් අපි අහලත් නැහැ දැකලත් නැහනේ. එයා ටිකක් ඇවිදිනකොට ටිකක් දකුණු කකුල පොඩක් අදිනවා වගේ. මොනවා හරි හේතුවක් දාලා අර මේ තමන්ගේ අදහස ජය ගන්න පවත්වන. හැබැයි තමන්ගේ හිතට ගැළපෙනවා කියලා දැනෙච්ච කෙනා ආපු ගමන් අර ඔක්කොම ඉවරයි. ඔන්න අපේ සිතේ හැටි. මේ ලෝභ දේශ මොහ අකුසල සිතුවිලි අපේ సంతානේ හට ගන්නකම් අපිට සසරෙන් ගැලවීමක් ඇති කරගන්න බෑ. ඒ මොකද අපිට සංසාරයෙන් ගැලවෙන්න නම් මේවා හටගන්න එකක් හරි හටගන්න එක අවබෝධ වෙන්නත් ඕනේ. අවබෝධ කරගන්නා තාක් සිතක් පහළ වෙනකොට මේ හටගත්තේ ලෝභ සිතක්ය, මේ හටගත්තේ මෝහ සිතක්ය, මේ හටගත්තේ ද්වේෂ සිතක්ය කියලා අවබෝධ කරගන්නකම් සසරෙන් ගැලවීම තබා අපිට මේ ජීවිතයේ හටගන්න අඩුම ගානේ කායික රෝගයන්ගෙන්වත් ගැලවීමක් නැහැ. කායික රෝගයන්ගෙන්වත්. ඒ නිසා තමයි විදර්ශනා භාවනාවේදී වේදනාවක් දැනෙනකොට වේදනාව මෙනෙහි කරන්න කියනවනේ. වේදනාව එන තැන අරමුණු කරගෙන වේදනාව මෙනෙහි කරන්න කියනවා. සැපයක් දැනෙනකොට ඒ සැපය මෙනෙහි කරන්න කියනවා. සතුටක් දැනෙනකොට සතුට මෙනෙහි කරන්න කියනවා.
විදර්ශනාවේදී. ඒ කියන්නේ මෙන්න මේ தত্ত্বය ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, අලෝභයක්, අද්වේෂයක්, අමෝහයක් ඒ කියන්නේ මේ වගේ ඕනෑම సంతානේ හටගන්න සිතක්. හටගන්නා මොහොතේම දකින්න අවබෝධ කරගන්න මේ හටගත්තේ මේ සිතයි කියලා අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියන එකනේ මේ කියන්නේ. එහෙම වුණේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් අපි දිගින් දිගට තව තවත් එන අරමුණත් එක්ක එකතු වෙලා තවත් භවයකට සසර ගමනේ තවත් ඉදිරියට යන්න පියවරක් තබමින් සාංශාරික ගමන දීර්ඝ කරගන්නවා. ඔතන මූලිකම තැන හිතන්න එපා ලෝභ දෝෂ මෝහ විතරක් කියලා. ඊළඟට අපිට සිත් වශයෙන් ගත්තොත් කතා කරන්න තියෙන්නේ අටලොස් අහේතුක සිත් ගැන. ඒ අහේතුක සිත් ගැනවලදී අපිට දකින්න තියෙනවා මේ වයෙන් ලැබෙන විපාක කොහොමද? මේ විපාකයක් එක්ක අපි නැවත සිතක් හටගන්නේ කොහොමද? බොහෝ තැන්වල අපි ඒක තමයි කරන්නේ. අතීතයේ කරන ලද දෙයකින් ලැබෙන විපාකයක් මුල් කරගෙන නැවතත් භවයකට ගැටයක් ගහගන්නවා. කඹේ අතාරින්න පුළුවන්කම දැක දැක කඹේ තදින් අල්ලගන්නවා. ඕක තමයි අපේ සාංශාරික ගමනේ ස්වභාවය. අපිට අතාරින්න පුළුවන්කම තියෙද්දි අතාරින්නේ නැහැ. කතාවට කියනවා අපි. ඔබට වේදනාවක් දැනෙනවා නම් ඔය අල්ලගෙන ඉන්න කඹේ අතෑරලා දාන්න. කඹේ අල්ලන් ඉන්නේ ඇයි? අපි සමහර වෙලාවට හිතන්නකෝ වටිනා තියෙන වස්තුන් ගොඩක් අපි අල්ලගෙන තියාගෙන ඉන්නවා. මේක අල්ලගෙන ඉන්න පෙට්ටියක් නම් දාලා තියෙන්නේ පෙට්ටිය අල්ලගෙන ඉන්න බරයි. බර දැනෙනවා වැඩි. කායික වෙහෙස වැඩි. අපි දන්නවා මේක අතෑරියොත් අපිට කායිකව සැනසෙල්ලක් ලැබෙනවා කියලා. හැබැයි අතාරින්න හිතෙන්නෙත් නැහැ. ඒ නිසා ඕක හොඳට එක පොටයි නම් අතවටේ දාගත්තේ තව පොටක් දාගන්නවා අතවටේ මේක වැටෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ කියලා. හැබැයි මේක අතාරගත්ත වෙලාවක අපිට පුදුම සැනසීමක් දැනෙනවා. මම මේ දේවල් අතෑරගත්තා නේද කියලා. භවයේ ස්වභාවය, සසරේ ස්වභාවය අවබෝධ කරගන්න නම් මේ විදිහට සිතේ ස්වභාවය අවබෝධ කරගෙන ඉන්න ඕනේ. සිතේ ස්වභාවය අවබෝධ කර නොගන්නා තාක් අපිට අපේ භවය ගැනවත් සසර ගැනවත් නිවන ගැනවත් නිවැරදි අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සෝමනස්ස සහගතව හටගන්න ලෝභයත් උපේක්ෂා සහගතව හටගන්න ලෝභයත් දෙකම කරන්නේ භවය බැඳලා තබා ගන්න එක. උපේක්ඛා සහගත දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරික සිතත් සසංකාරික සිතත් ඒක කොයිතරම් දුකක් වේදනාවක් ගැටීමක් කියලා දැන දැනත් ඒ තුලින් හටගන්නේ සසරට යන ස්වභාවය දීර්ඝ කරගන්න එක. උදාහරණය තමයි දේවදත්ත හාමුදුරන්ගේ බුදුරජාණන් වහන්සේගේ තිබුණු සම්බන්ධය. සුළු කාරණාවක් නිසා සසර ගමනම ඇඳ බැඳ තබාගෙන අවසානයේ සැනසීමක් නොදුටු පුරාවෘතයක කතාව තමයි දෙව්දත් හාමුදුරුවන්ගේ කතාව. බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ ඉන්නේ නැද්දි අෂ්ට සමාපatti උපදවාගෙන හිටිය කෙනෙක්නේ. වෙස්මාරු කරගන්න පුළුවන්. කියනවනේ අජාසත්ත කුමාරයා යාළු කරගත්තේ ණයෙක් කරේ දාගෙන ගිහිල්ලා කියලා. නේද? බලන්න අෂ්ට සමාපatti උපදවාගත්ත කෙනෙක්. හැබැයි සෝවාන්වත් නැහැ. ඒක නිසා තමයි කියන්නේ භාවනා කරද්දී දකින දෙයට ලැබෙන සැපයට ලොල් වෙන්න එපා කියලා.
රූපාවචර ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය කියන සිත් ධාන සිත් වලටපත් උනත් ඊළඟ මොහොතේ ඒ ධාන සිතෙන් අපි පහළට වැටෙනවා. අරූපාවචර ආකාසානං ඡායතන, විඥානං ඡායතන, නේව සංඥා නා සංඥායතන ආදී අරූපාවචර සිත් හතරෙන් මොන සිතටපත් උනත් ඊළඟ මොහොතේදී ඇති ඒකෙන් පහළට වැටෙන්න අෂ්ට සමාපatti උපදවා ගත්ත කෙනාට ඒවට මහා ලොකු දේවල් එන්න ඕනේ නැහැ. මේ එක ලෝභ සිතක් පහළ වුණා නම් ඇති. එක මෝහ සිතක් පහළ වුණා නම් ඊළඟ මොහොතේම කඩන් වැටෙනවා. එක ද්වේෂ සිතක් අරමුණු වුණා නම් අර ඇති කරගත්ත රූපාවචර අරූපාවචර ධානසිත පවා කඩාගෙන වැටෙනවා. කතාවන් කියනවනේ ඕනෑතරම් බුද්ධ ශාසන ඉතිහාසයේ එක්තරා තාපස කෙනෙක් අෂ්ට සමාපatti උපදවාගෙන අහසෙන් ගමන් කරනවා. යනකොට දකිනවා උඩුමහල් තලාවේ රාජ බිසව දුහුල් සලුවකින් ඇඟ වසාගෙන අවුව තපිනවා. අච්චර අහසෙන් යන්න පුළුවන් වෙච්ච තාපසතුමා ඒ මොහොතේදීම ධානයෙන් පිරිහෙනවා බිමට පහත් වෙනවා ඊට පස්සේ අහසින් ගමන් කරන්න බෑ. යන්නේ පාගමනින්. ඇස කන නාසය දිව ශරීරය මේ පංචේන්ද්‍රයන් නිසා ලෝභ දේශ මොහ කියන මේ සිත් එක සුළු මොහොතකදී හට ගන්න පුළුවන්. ඒ නිසා ඇසෙන් දකින සෑමදේ කනේට ඇහෙන හැමදේ ශරීරයට දැනෙන ස්පර්ශයත් නාසයට දැනෙන ගඳ සුවඳත් දිවට දැනෙන රසත් මෙනෙහි කරමින් ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න. අපි ගිය සතියේදීත් කිව්වනේ කෑම කන වෙලාවට ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් කෑම එක ඉවර වෙනකම්ම ප්‍රත්‍යවේක්ෂා නුවණින් කන්න ඕනේ කියලා. ප්‍රත්‍යවේක්ෂාව මුලින් කියලා අපි ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා නුවණ පැත්තක තියද්දි හොඳ හොඳ ඒවා තෝර අනා ගන්නව නම් එතන ඇති ප්‍රත්‍යවේක්ෂාවක් නෑ ඕන වෙලාවක අපි විතරම ලෝභසිත ඇවිල්ලානේ. දැන් දානේ ටික අරගෙන ගිහිල්ලා පුටුවේ වාඩි වෙලා අනේ ඔක්කොම එකතු වෙලා එකට කියනවා. අපි නම් පටිසංකා යෝනිසෝ කියන ඔය ඇත්තොත් මට ඇහෙනවා සිංහලෙන් කියනවා. මා මේ ආහාරය ලබා ගන්නේ කියලා. ඒ කියලත් ඊළඟ මොහොතේම හොයන්නේ බෙදා ගන්නපු ව්‍යංජන වල රසවත්ම එක නම් අන්න ලෝභසිත. ඒ මොහොතේම අපි රසවත් කියලා හිතා ගන්න ව්‍යංජනේ අරන් බලන ලුණු වැඩි නම් මොකද්ද කරන්නේ? අයින් කරන්නේ ලෝභසිතෙන්ද ද්වේෂයෙන්. රූපේ හැඩට තිබුණාට ඒක රස විඳිනකොට තමයි දැනෙන්නේ ඒක ඒ තියෙන රූපය හා සමානවම විඳින්න පුළුවන්ද කියලා. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය පහළ වෙන්න ඔය එක අවස්ථාවකුත් ඇති. පරිප්පු එක බෙදාගන්නෙම ඒකේ හොද්ද හොඳට තියෙනවා නම් කිරි පාටට තියෙනවා නම් අපිට අග්ගාලා ඒකෙන් බෙදා ගන්නවා. දැනලා කන්න බලනකොටනේ කන්න බෑ කියලා තේරෙන්නේ ලුණු වැඩි කියලා. නේද? ඒ කියන්නේ බලන්න අපි ඇහෙන් දකින්න දේ විශ්වාස කළා. ඇහැට ඒ කියන්නේ චක්කුසෝත ගාන જીවහා කාය කියන මේ ශාරීරික ඉන්ද්‍රයන් තුලින් හටගන්න හැම දෙයක්ම නිසිදේ නොවන වගේ අපි අවබෝධ කරගෙන ජීවත් වුණොත් අපිට පුළුවන් අපේ ජීවිතය ලෝභ දේශ මොහයන්ගෙන් ගලවගෙන අලෝභ දේශ සමෝහ ආදී කුසල ධර්මයන් වැඩෙන තැනක් බවට පත් කරගෙන ජීවිතය සකස් කරගෙන ජීවිතය ජයගෙන සසර ජයගෙන නිවනෙන් සැනසීම දක්වාම ගමන් කරන්න. ඉතින් ওই විදිහට තමයි අකුසල් සිත් පිළිබඳව අපි කතා බහ මෙතකින් නිමාවටපත් කරන්නේ. අද දවසේදී විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කළ යුතුමයි ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංඝ සභාවේ ප්‍රධාන ධූරයක වැඩ සිටිය විශේෂයෙන් නිමල වරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ වැලිමඩ ධම්මදස්සි නායක ස්වාමින් වහන්සේ දැනට දින දෙකකට ඉහතදී අපවත් වන්නට යෙදුණා. අසනීප තත්ත්වයේ රෝගාතුරව වෛද්‍ය ප්‍රතිකාර ලැබමින් සිටියේදී
ඉතින් අද දවසේ තමයි ආදාහන පූජෝත්සවය පවත්වන්නේ. ඉතින් ඒ සඳහා අපේ අතිගරු පූජනීය මීතලාවේ මාහිම්පාණන් වහන්සේ ඊයේ දිනේ වැඩම කරන්නට යෙදුනේ පින්කම් ආදාහන පින්කම් සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔබ අපි හැමදෙනාම මේ වෙලාවේ මේ රැස්පත් කරගත් උතුම් උදාාරතර කුසලානුභාව බලය ඒ අපවත් වේ වදාළ නිමලෝ ලොකු ස්වාමින් වහන්සේට භවගාමීත්වයෙන් මිදෙන උතුම් නිවන පිණිස හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි පින් අනුමෝදන් කරමු. ඒ වාගේම ගෞරවනීය මීතලාවේ මාහිම්පාණන් වහන්සේ ඇතුළු කොට ඇති විටියල පහළ විටියල ගාමී ජනානන්දාභිදාන මාහිම්පාණන් වහන්සේ ඇතුළු කොට ඇති යෝගාශ්‍රමීය සියලු මහා සංඝ රත්නයේට මේ ඔබ අපි සිද්ධ කරගත් උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස පවතිවා සසර ගමන සුවපත් කරගෙන පැතුම් පරිද්දෙන් උතුම් නිවනෙන් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වාගේම අපවත් වී වදාළ සංඝ පීතෘවරයාණන් වහන්සේලා අතර කල්යාණ යෝගාශ්‍රම සංඝ සභාව පිහිටුව අපවත් වී වදාළ අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන මාහිම්පාණන් වහන්සේ අතිගරු පූජනීය මාතර ශ්‍රී ඥානාරාමාභිදාන මාහිම්පාණන් වහන්සේ අතිගරු පූජනීය නා වූනේ අරිය ධම්මාභිදාන මාහිම්පාණන් වහන්සේ ඒ වගේ මේ ස්ථානයේ දීර්ඝ කාලයක් භාවනා උපදේශ ආදී ලබා දෙමින් වැඩ සිට අපවත් වී වදාළ අතිපූජනීය දාස්වත්තේ සුමනශීල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කොට ඇති අපවත් වී වදාළ යම්තාක් සංඝ පීතෘවරයාණන් වහන්සේලා පින්පෙත් බලාපොරොත්තුෙන් වේ නම් මේ පින දැක අනුමෝදන්ව සසර ගමන සුවපත් කර ගනිත්වා සසර දුකින් එතර නිවනෙන් සැනසීමට ගමන් කරත්වා කියලා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරමු. අපවත් රටත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය ආදී දිව්‍ය රාජ සමූහයාටත් තුන් ලෝක වාසී සියලුම සත්ව ප්‍රජාවටත් මේ උතුම් උදාාරතර කුසලානිසංස බලය සසර දුකින් එතර නිවනෙන් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිදු කරමු. ඉතින් අද දවසේදී ඊළඟ පැය කාලය තුල මේ පින්නතුන්ගේ භාවනාමය කටයුත්ත වෙනුවෙන් වෙන් කරමින් මේ මොහොතේ පටන් ඉදිරි කාලය ඒ භාවනාමය කටයුතු සඳහා යොමු වෙන්න. ඉන් අනතුරුව අපේ ස්වාමින් වහන්සේ වැඩම කරයි සවස් 5 පමණ වෙන විට වැඩසටහන් නිමාව සනිටුහන් කරන්න. ඉතින් අද දවසේදී උදෑසන පටන් මේ මොහොත දක්වා සිද්ධ කරගත් සකල විද උතුම් උදාාරතර කුසලානුභාව බලය මේ පින්වත් මව්පිය දූ දරු සෑම සියලු දෙනාගේම ජීවිතවලටත් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සිතේ හටගන්න හැම සිතක්ම අවබෝධයෙන් පහළ කරගන්න ඒ පහළ වෙන හැම සිතකම ස්වභාවය මනාව අවබෝධ කරගෙන ඒ සිත්වල හොඳ නරක සිත් අවබෝධයෙන් හොඳ නම් දියුණු කරන්න නරක නම් අයින් කරන්න හැකියාව ලැබෙන ශක්තිමත් වූ මානසික ශක්තියක් කායික ශක්තියක් ඇතුව පාරමී පුරාගෙන උතුම් නිවනෙන් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සුවපත් වේ දීර්ඝායුෂ ලැබේවා නිවන් සම්පත් අවබෝධ සුවපත්